කෝටි 12කින් පටන්ගෙන කප්රුක දැන් එනවා ඔන්න ආනාගතේ සරු කරන්න හිතේ හින හැබෑවෙන්න වාසනාව එයි හොයාගෙන කප්රුක ජීවිතයම එළිය කරන සංවර්ධන ලොතරැය. ඔබේ ආදරණීයන් පිටරට සිටවන මුදලට රාජ්‍ය ආරක්ෂාව සමග ඉහළම වටිනාකම මහජන බැංකුවෙන් දැන් සෑම ඩොලරයකටම අමතර රුපියල් 10ක් සහ විදේශ මුදල් රුපියල් ගිණුමකට තැන්පත් කිරීමේදී රුපියල් 10ක් දක්වා ප්‍රේෂණ ගාස්තුව ආපසු. ඔබේ ආදරණීයන් පිටරට සිටවන මුදලට රාජ්‍ය ආරක්ෂාව සමග ඉහළම වටිනාකම මහජන බැංකුවෙන් දැන් සෑම ඩොලරයකටම අමතර රුපියල් 10ක් සහ විදේශ මුදල් රුපියල් ගිණුමකට තැන්පත් කිරීමේදී රුපියල් 10ක් දක්වා ප්‍රේෂණ ගාස්තුව ආපසු. ප්‍රවෘත්ති ප්‍රකාශය තව ස්වල්ප වේලාවක්. ඔබේ ආදරණීයන් පිටරට සිටවන මුදලට රාජ්‍ය ආරක්ෂාව සමග ඉහළම වටිනාකම මහජන බැංකුවෙන්. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. ජාතියේ සංනිවේදකයා විශ්වාසය සමග පෙරට. වෙලාව සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය සම්පත් විලේගොඩ ප්‍රකාශය ගයන් කෞශල් ජයවීර. හඳුනාගත් ශේෂ්ඨ කිහිපයක නීති සම්පාදනයට සහ යාවත්කාලීන කිරීමට පියවර. සංශෝධිත පනත් කෙටුම්පත් 5ක් පාර්ලිමේන්තුවේදී සම්මතයි. සංවර්ධන ව්‍යාපෘති 2ක බදු නිදහස් කිරීමට රජයේ මුදල් කාරක සභාවේ අනුමැතිය. ඡන්ද ක්‍රමය වෙනස් කිරීම පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කිරීමට අදාළ සාකච්ඡා ආරම්භේ. අපොස උසස් පෙළට සුදුසුකම් නොලද සිසුන්ට වෘත්තීය පුහුණුව. ජපාන ශ්‍රී ලංකා සම්බන්ධතාවලට වසර 70ක් පිරීම නිමිත්තෙන් විශේෂ වැඩසටහන් මාලාවක්. මුල්යුගේ මානව ජනාවාස යුරෝපයේ පැවති බවට සාක්ෂි සොයා ගැනේ. ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා 2020 පළමු තරගය සිඩ්නිහිදී හෙට. හඳුනාගත් ශේෂ්ඨ කිහිපයක නීති සම්පාදනය සහ යාවත්කාලීන කිරීමට පියවර ගැනේ. මහජන ආරක්ෂාව වෙනුවෙන් එම ක්‍රියාමාර්ග ගෙන ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. ඊට අදාළ රැස්වීමක් අධිකරණ අමාත්‍යාංශයේදී පසුගියදා පැවැත්වින. අලි සබ්රි සහ සරත් වීරසේකර යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමේදී ප්‍රධාන විෂය කරුණු 7ක් සම්බන්ධයෙන් මූලික අවධානය යොමු කර තිබේ. අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍යවල සාම්පල රඳවාගෙන තොග විනාශ කිරීමේ නීති සම්පාදනය පිළිබඳවද සාකච්ඡා කෙරිණ. දැනට පවතින මත්ද්‍රව්‍ය නීති වර්තමානයට ගැලපෙන ලෙස සංශෝධනය කෙරේ. ළමයින්ට සහ කාන්තාවන්ට සිදුවන අපරාධ සම්බන්ධ නඩු කඩිනමින් විභාග කර අවසන් කිරීම සඳහා නීති සකස් කිරීමද අවධානය යොමු වී ඇතැයි එම අමාත්‍යාංශය නිවේදනය කරයි. අපරාධ නඩු විධාන සංග්‍රහ සංශෝධන පනත් කෙටුම්පත, පුද්ගලනාශක බෝම්බ තහනම් කිරීමේ පනත් කෙටුම්පත, අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත, සිවිල් නඩු විධාන සංග්‍රහ පනත් කෙටුම්පත සහ මුද්‍රකාස්තු මාරු කිරීමේ සංශෝධන පනත් කෙටුම්පත ඇතුළු පනත් කෙටුම්පත් අද පාර්ලිමේන්තුවේදී සම්මත විය. ඒ පිළිබඳ විවාදයට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා කොවිඩ් වසංගතයට අමතරව තවත් වසංගත කිහිපයකට මුහුණ දීමට රටට සිදු ඇතැයි පැවසිය. රටේ වර්තමාන තත්ත්වය අවබෝධ කරගෙන ඊට සරලන දේශපාලන ක්‍රියාවලියක නිරත වන ලෙස ඔහු මෙරට සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කළේය. වෘත්තීය සමිති වසංගතයට පස්සේ ඇති වෙලා තියෙන වසංගතය බලකාමී අවස්ථාවාදී ජනතා විමුක්ති පෙරමුණේ වසංගතය දැන් අවුරුදු 74ක දේශපාලන ඛේදවාචකය ගැන කතා කරනවා.
මේ අවුරුදු 74 ආණ්ඩු බලයේ නොසිටියාට ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ කරපු විනාශය දෙවනි වෙන්නේ LTTට විතරයි. මේ රටේ අහිංසක දුප්පත් තරුණ තරුණියන්ගේ අත්වලට පොත වෙනුවට පැන්සල වෙනුවට ජනතා විමුක්ති පෙරමුණ අවියායුධ දුන්න එක අපිට අමතක කරන්න පුළුවන් කමක් නැහැ. ඊළඟ වසංගතය තමයි සමගි ජන බලවේගයේ ගජබින්න වසංගතේ. සමගි ජන බලවේගයේ පහුගිය කාලේ කිව්වා ජනවාරි 15 වෙද්දි මේ රට ආර්ථිකයේ වශයෙන් කඩාගෙන වැටෙනවා කියලා. ජනවාරි 15 වෙද්දි සමහරු ඇඳුම් මාගෙන හිටියා මේ රටේ නායකත්වයට එන්න අගමැති වෙන්න ජනාධිපති වෙන්න. ඊට පස්සේ කිව්වා පෙබරවාරි මාසයේ වෙද්දි මේ රටේ ලොකු සාගතයක් ඇති වෙනවා කියලා. හැබැයි ඒ ප්‍රචාර දෙකම අද වෙනකොට මේ රටේ ජනතාවත් රජයත් බොරු කරලා තියෙනවා. රටේ නව නීති පද්ධතියක් ඇති කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා විවාදයට එක්වෙමින් කීවේය. යුක්තිය හා සාධාරණය අධිකරණවලින් ජනතාවට ලැබිය යුතුය. ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත කාලීනව සංශෝධනය කළ යුතු බවද ඔහු සඳහන් කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා කියා සිටියේ කොවිඩ් වසංගතය හමුවේ නවීන තාක්ෂණය යොදාගෙන නඩු ඇසීමට අවධානය යොමු කළ යුතු බවයි. මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව වැඩි කළ යුතුය. නීතියට ඇති බිය සමාජයෙන් තුරන් වන නිසා ඊට විසඳුම් ලබා දීමට මෙම සංශෝධනය වහල් වෙනු ඇතැයිද ඔහු කීවේය. රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති දුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා නිතරගෙන් තේරිපත් වෙයි. ඒ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ එම කාරක සභාවේදී පළාත් සභා පනත සඳහා වන සංශෝධන අනුමත කෙරිණ. එමගින් යම් තැනැත්තෙකු දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්වරයාගේ ගිණුමට ප්‍රේෂණය කරන ලද මුද්දර ගාස්තුවක් හෝ දඩයක් ගෙවිය යුතු පමණ ඉක්මවා ගෙවා ඇතනම් එය ප්‍රතිපූර්ණය කිරීමට නීතිමය ප්‍රතිපාදන කෙටුම්පත් කෙරේ. එමෙන්ම ක්‍රමෝපායක සංවර්ධන පනතේ කොළඹ වරාය පුළුල් කිරීම බටහිර බහලුම් පර්යතයේ සඳහා වන සංවර්ධන ව්‍යාපෘතියට බදු නිදහස් කිරීම සඳහා වන අතිවිශේෂ ගැසට් නිවේදනය සඳහාද රජයේ මුදල් කාරක සභාවේ අනුමැතිය හිමි විය. එමගින් අදාළ ව්‍යාපෘතියේ කොටස් හිමියන් සඳහා වසර 25කට ආදායම් බදු නිදහස් වෙයි. තවත් බදු කිහිපයක් වසර 5කට නිදහස් කර තිබේ. ඡන්ද ක්‍රමය වෙනස් කිරීම පිළිබඳ විශේෂ කාරක සභාව සිය වාර්තාව ඉදිරිපත් කිරීම සඳහා වන සාකච්ඡා ආරම්භ කර තිබේ. ඊට අඩංගු විය යුතු කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ රැස් වූ එම කාරක සභාව සාකච්ඡා කළ බව එහි සභාපති සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනා ගැනීමටත් ඊට අදාළ සංශෝධන ඉදිරිපත් කිරීම සඳහාත් මෙම කාරක සභාව පත් කර තිබේ. මැතිවරණ ක්‍රමය කුමක් විය යුතුද යන්න එහිදී වැඩි අවධානයක් යොමු කෙරිණ. මිශ්‍ර ඡන්ද ක්‍රමයක් හඳුන්වා දෙන්නේ නම් කොට්ටා සහ අනුපාත ප්‍රතිශතයන් කෙසේ විය යුතුද යන්න පිළිබඳව කාරක සභාවේදී සාකච්ඡා විය. එමෙන්ම කාන්තා නියෝජනය කෙසේ විය යුතුද යන්න පිළිබඳව එහිදී අවධානය යොමු වූ බව අමාත්‍යවරයා කීවේය. එම විශේෂ කාරක සභාව ලබන 22 වෙනිදා සහ 24 වෙනිදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී යලි රැස්වීමට නියමිත බව එහි ලේකම් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. සෞඛ්‍ය වෘත්ති සමිති කිහිපයක් ක්‍රියාත්මක කරන වැඩ වර්ජනය පිළිබඳව ජනතාව අප්‍රසාදය පළ කරති. කොරෝනා වසංගතය යලි හිසෝසවමින් පවතින අවස්ථාවක සෞඛ්‍ය වෘත්තීය සමිති සිදු කරන වැඩ වර්ජනය පිටුපස දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වන බවට ඔවුහු චෝදනා කරති. තරමට රැවිලා තවත් ඉඳලා යනවා ඇති. ඉතින් මේ ආණ්ඩුවටත් නවත්තන්න බැරි අපිට මොනා කරන්නවත් අපේ අනාථලා තමයි ඉන්නේ. මොනා කරන්නද ඉතින්? මොකද්ද කරන්නේ මට මුන්ට හෙන ගන්න ඕනේ. පරීක්ෂණ වගේ තියෙනවා කරගන්න. දැන් ඉතින් මුකුත් කරන්නේ නැහැ. දැන් ආපහු ගෙදර යන්න වෙනවා. හරිම අසරණ වෙලා ඉන්නේ මිනිස්සු. හරි පව් මේ වැඩේ. උදේ පාන්දර මං 4යි මෙතනට එනකොට. ප්‍රයිවට් ගන්න ලොකු ගණන් අපිට සල්ලි විදන් කරන්න බෑ මහත්තයෝ. කණ්ඩත් මිනිසුන්ට අමාරු එකේ දැන් කොහොමද බෙහෙතක් හෙතක් ගන්න විදියක් නැතුව. පරීක්ෂණ 7ක් විතර තියෙනවා මේව කරන්න. දැන් ඒක කරගන්න විදියක් නැහැ. කර්ම වැඩ මේවා පව්කාර වැඩ මේවා. අන්තිම තිරසන් වැඩක් මේක. ඉස්ටේකරට උන්ට පරියම් බේරන මිනිස්සු ඉතින් දුක් විඳලා මොනව කරන්නේ? වාජනේදී ලෙඩ වෙලා දුක් විඳින්නේ. බෙහෙත් නම් දෙන්නේ නැහැ. ඒක අසාධාරණයි ලෙඩුන්න. ඉතින් එයාලා ගන්න තීරණ තමයි අපිටත් විඳවන්න වෙන්නේ. ක්ලිනික් එකට තමයි අපිත් ආවේ. අපිට බෙහෙත් ටික ලැබෙන්න සලසනවා නම් එච්චරයි. මෙන්න දැන් ලැබුණු ප්‍රවෘත්තියක්.
රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයට සහ එහි සභාපති සමන් රත්නප්‍රිය මහතාට සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නතර කරන ලෙසට කොළඹ දිසාධිකරණය වාරණ නියෝග දෙකක් නිකුත් කර තිබේ. යලිත් එම ප්‍රවෘත්තිය රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයට සහ එහි සභාපති සමන් රත්නප්‍රිය මහතාට සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නතර කරන ලෙසට කොළඹ දිසාධිකරණය වාරණ නියෝග දෙකක් නිකුත් කර තිබේ. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. දැන් මහජන බැංකුවෙන් සෑම ඩොලරයකටම අමතර රුපියල් 10ක් සහ විදේශ මුදල් රුපියල් ගිණුමකට තැන්පත් කිරීමේදී රුපියල් 1000ක් දක්වා ප්‍රේෂණ ගාස්තුව ආපසු. අපොස උසස් පෙළ සුදුසුකම් නොලද සිසුන්ට වෘත්තීය පුහුණුව ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ. 2020 වසරේ අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අනුව උසස් පෙළ විභාගයට සුදුසුකම් නොලැබූ සිසුන් වෘත්තීය පුහුණුව සඳහා යොමු කර රැකියා ලබා දීම එහි අරමුණයි. මිනිස් බල සහ රැකී ආරක්ෂා දෙපාර්තමේන්තුව වැඩසටහන සැලසුම් කර ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව අපොස උසස් පෙළ විභාගයට සුදුසුකම් නොලද 98,000ක පමණ පිරිසක් ඒ සඳහා හඳුනාගෙන තිබේ. ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ මට්ටමින් එවැනි සිසුන් හඳුනාගෙන ඔවුන්ගේ කුසලතා හා හැකියාව රුචිකත්වය අනුව වෘත්තීය පුහුණුව ලබා දීමට අපේක්ෂා කෙරේ. එමෙන්ම අවශ්‍යතාව අනුව ජාතික යොවුන් සේනාංකයේ සහ ජාතික තරුණ සේවා සභාවටද ඔවුහු යොමු කෙරෙති. වැඩසටහන අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර තිබේ. ශ්‍රී ලංකාව සහ ජපානය අතර රාජතාන්ත්‍රික සම්බන්ධතාවලට වසර 70ක් පිරීම නිමිත්තෙන් වසර පුරා ක්‍රියාත්මක වැඩසටහන් මාලාවක් සංවිධානය කෙරේ. මෙරට ජපාන තානාපති කාර්යාලය සහ ඒකාබද්ධව එය ක්‍රියාත්මක බව රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා කීවේය. දෙරටෙහි සම්බන්ධතා ශක්තිමත් කරමින් ආර්ථික වර්ධනයට දායක වන පරිදි එම කටයුතු සංවිධානය කර ඇති බව කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසිය. ඉදිරියේදී ජපානයේ ශ්‍රේෂ්ඨ 14ක රැකියා සඳහා මෙරට තරුණ තරුණියන්ට රැකියා අවස්ථා උදා වෙයි. 1965 ඉඳන් අපි බැලුවොත් එහෙම ඇමරිකානු ඩොලර් බිලියන 8කට වඩා ප්‍රමාණයක් ජපානයේ ඒ සහන ණය පිටට අපිට දීලා තිබෙනවා. ඒ වගේම තව බිලියන 1.8ක් බිලියන 2කට කිට්ටු ප්‍රමාණයක් අපිට ඒ ජපානයේ ග්‍රාන්ට්ස් දීලා තිබෙනවා. විශේෂයෙන්ම රූපවාහිනී සංස්ථාව, එතකොට තරුණ සේවා සභාව, වගේම අපේ ශ්‍රී ජයවර්ධනපුර ඉස්පිරිතාලය වගේ දේවල් ඒ ජපාන් ආධාර මත තමයි ලැබුණේ. මේ කාලය තුළදී අපි රාජ්‍ය තන්ත්‍රික මට්ටමේ සම්බන්ධතාව විතරක් නෙවෙයි අපි දිනු කරලා පුද්ගලයින්ට පුද්ගලයි ඒ සම්බන්ධතාව කරලා තිබෙනවා. ඒ ජපාන් භාෂාව කැලණි විශ්වවිද්‍යාලයේ විෂයක් හැටියට පටන් ගන්න තිබෙනවා. ඉතින් මම හිතන්නේ තාම හොඳ සම්බන්ධතා අපි ජපානයත් එක්ක තිබෙනවා. 1 minute with Gotabaya. මොනතරම් ආර්ථික දුෂ්කරතා තිබුණත් ජනතාවගේ සෞඛ්‍ය ප්‍රමුඛතාව ලෙස සලකා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සියලු පිරිවැය දරන්නට රජය කටයුතු කළා. රට පුරා නිරෝධායන මධ්‍යස්ථාන හා ප්‍රතිකාර මධ්‍යස්ථාන පහසුකම් පිහිට වූ අතර රෝහල් පද්ධතියට අලුතින් ඇඳන් 35000ක් පමණ එකතු කරන්නට අප කටයුතු කළා. නිවෙස්වල නිරෝධායනයට යොමු කළ සෑම පවුලකටම රුපියල් 10000ක සහන මල්ලක් ලබා දුන්නා. COVID-19 ගෝලීය වසංගත පාලනයට එකම විසඳුම එන්නත්කරණය බව අප කල් වේලා ඇතුවම වටහා ගත්තා. ඒ අනුව විශාල මුදලක් දරා හෝ අවශ්‍ය එන්නත් ප්‍රමාණය ගෙන්වාගෙන වයස අවුරුදු 16ට වැඩි ජනතාව එන්නත්කරණය කිරීමට අප කටයුතු කළා. මේ වෙන විට ගෝලීය වසංගතය පාලනය සම්බන්ධයෙන් අප ලෝකයේ බොහෝ රටවලට සාපේක්ෂව ප්‍රශස්ත මට්ටමක සිටිනවා. දුර දකින දුර දැක්ම. යලිත් ප්‍රවෘත්ති. ජාතික ගුවන් විදුලියේ විදුලි ළමා ගුවන් විදුලිය 60 වන වරට සංවිධානය කරන දැහැමි පරපුරක් මතින් තොර හෙටක් වසවිස නැති රටක් වැඩසටහන ලබන ඉරිදා පැවැත්වෙයි. එය බදුල්ල වැලිමෙඩ කැප්පෙටිපොළ පාලුගම ශ්‍රී සුභද්‍රාරාම විහාරස්ථානයේදී එදින පෙරවරු 9:30ට ආරම්භ වීමට නියමිතයි. විහාරාධිපති පූජ්‍ය විල්ලොය පඤ්ඤාතිලක ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පොලිසිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ දෙමව්පියන් ප්‍රමුඛ දූ දරුවන්ගේ සහභාගීත්වයෙන් එම වැඩසටහන පැවැත්වෙයි. මෙහි ප්‍රධාන දේශනය පවත්වන ලබන්නේ වැලිමෙඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වෛද්‍ය කුමුදුනි රුචිරාංගිනී විජේකෝන් මහත්මිය විසිනි. මේ අතර සුභාරති අසරණ සරණ වැඩසටහන සහ විදුල අකුරට අතහිත 8 වෙනි පියවර යටතේ
එම ධර්මායතනයේ පාසල් දරුවන්ට අභ්‍යාස පොත් වැඩිහිටියන් සඳහා රෝදපුටු කිහිලිකරුද ප්‍රදානය කෙරේ. එම විහාරස්ථානයේ සිට ලබන සෙනසුරාදා පසුරු 6:30ට මහානුභාව සම්පන්න රත්න සූත්‍ර පිරිත් සජ්ජායනය සිටි FM සේවය ඔස්සේ සජීව ලෙස විසිරුවා හැරේ. මෙම වැඩසටහන ඇසුරින් සකස් කළ විශේෂ වැඩසටහන ලබන 16 වෙනිදා පසුරු 2ට ස්වදේශී සේවය ඔස්සේ ප්‍රචාරය කෙරේ. මධ්‍යම පළාතේ සහ අම්පාර දිස්ත්‍රික්කයේ රණක්ෂිතයට පත් රණවිරුවන් සඳහා විද්‍යුත් ආරෝපිත යතුරු පැදි ප්‍රදානය කෙරේ. රණවිරු සේවාධිකාරිය වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුවයි. එම රණවිරුවන් සවිබල ගැන්වීම එහි අරමුණයි. ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ මඟ පෙන්වීම යටතේ වැඩසටහන ක්‍රියාත්මකයි. මෙළඟට ප්‍රමුඛ පුවත. දැන් මහජන බැංකුවෙන් සෑම ඩොලරයකටම අමතර රුපියල් 10ක් සහ විදේශ මුදල් රුපියල් ගිණුමකට තැන්පත් කිරීමේදී රුපියල් 10ක් දක්වා ප්‍රේෂණ ගාස්තුව ආපසු. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. මුල්‍ය කටයුතු පිළිබඳව පාර්ලිමේන්තුවට මාසිකව වාර්තා ඉදිරිපත් කිරීමට නම් නව විධි විධාන සැකසිය යුතු බව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියයි. විපක්ෂයට කල් තැබීමේ විවාද ආණ්ඩුව විසින් ලබා දෙන අතර එහිදී මෙවැනි කරුණු සාකච්ඡා කළ හැකිය. හිටපු අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මන්ත්‍රීවරයා ඉල්ලා සිටියේ රාජ්‍ය ගිණුම්කාරක සභාව මගින් මසකට වරක් රාජ්‍ය ණය සේවා පිළිබඳ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසය. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. ශක්තියේ හඬ අවධානය පිණිසයි. මෙරට ආයුර්වේද ප්‍රතිකාර මධ්‍යස්ථාන විදේශ රටවල ආරම්භ කිරීමට පියවර ගැනේ. උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරු ඒ සඳහා යෙදෙති. දැනටමත් ආයුර්වේද මධ්‍යස්ථාන ආරම්භ කිරීම සඳහා රුසියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත. ඊට සමගාමීව සංචාරක හෝටල් ආශ්‍රිතව ආයුර්වේද චිකිත්සා ප්‍රතිකාර ක්‍රම ප්‍රචලිත කිරීමටද ක්‍රියා කර ඇතැයි රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා සඳහන් කළේය. 800කට වැඩි පිරිසක් රැකියාව විරහිතව සිටිනවා. ඔවුන් උසස් අධ්‍යාපනය ලබා දීම සඳහා ලක්ෂ 30කට වඩා වැඩි මුදලක් රජය වියදම් කරනවා. බටහිර වෛද්‍ය සේවයේදී නිසි ලෙස ලබා දෙන රැකියා කටයුත්ත ආයුර්වේද වෛද්‍යවරුන් වෙත ලැබෙන්නේ නැහැ මෙතෙක්. මෙතෙක් ඒ ගැටලුව උග්‍ර නොවුනත් සංචාරක කර්මාන්තයේ කඩාවැටීමත් එක්කම විශාල ආයුර්වේද වෛද්‍යවරුන් පිරිසකට රජයේ රැකියාවක් නෙමෙයි පෞද්ගලික අංශයේ රැකියා අයින් වෙලා තියෙනවා. ඒ නිසා අපි ක්‍රමවේද කීපයක් සැලසුම් කරලා තියෙනවා. පළමුවෙන්ම සංචාරක ශේෂයේ නැවත වතාවක් ආයුර්වේද ප්‍රතිකාර ඒකක පිහිටවීම සහ චිකිත්සක මධ්‍යස්ථාන පිහිටවීම තුලින් ප්‍රවර්ධනයක් ඇති කිරීමේ වැඩපිළිවෙල. දෙක විදේශ රටවල් වල ප්‍රතිකාර ඒකක ආරම්භ කිරීමේ වැඩසටහන. දැන්ටමත් රැකියා පවතින විදේශ රටවල් වලට අපේ උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරයන් යොමු කිරීමේ වැඩසටහන. විදාර්ථ්‍යන්තර වශයෙන් රුසියාව ඇතුළු රටවල් කිහිපයක ප්‍රතිකාර ඒකක ආරම්භ කිරීම සඳහා ගිවිසුම් මේ වන විට අත්සන් කරලා තියෙනවා. විදෙස් පුවත් මුල්යුගේ මානව ජනාවාස යුරෝපයේ පැවති බවට සාක්ෂි සොයා ගැනේ. ටූලෝසන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ලුඩෝවික් ස්ලීමාක් ප්‍රමුඛ කණ්ඩායමක් සිදු කළ පර්යේෂණයකදී මෙම සොයා ගැනීම සිදු කර තිබේ. ප්‍රංශයේ රෝන් නිම්නයේ බ්‍රොඩ් මෑන්ඩරින් නමින් හඳුන්වන ගුහාවකින් මානව ජනාවාස පිළිබඳ සාක්ෂි හඳුනාගෙන ඇත. එහි තිබී මානවයෙක්ගේ දත් සහ ගල්මෙවලම් සොයා ගැනින. ඒ සමග මානව විද්‍යාඥයන් ප්‍රකාශ කරන්නේ හෝමෝසේපියන්ස් මානවයා මීට වසර 54,000කට පමණ පෙර බටහිර යුරෝපයේ වාසය කළ බවයි. එය කලින් හඳුනා ගැනුණාට වඩා වසර 10 ගණනකට පෙරවීම විශේෂත්වයකි. ලෝක ප්‍රසිද්ධ සයන්ස් ඇඩ්වාන්ස් සංග්‍රහයේ ඒ බව පළ කර ඇතැයි විදේශ මාධ්‍ය කියයි. රුසියාව සහ බෙලරුස් රාජ්‍ය එක්ව දින 10ක ඒකාබද්ධ හමුදා අභ්‍යාසයක නිරත වෙයි. රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමේ ක්‍රියාවලියක නිරත වන බවට පැතිර යන තොරතුරු හමුවේ මෙවැනි යුද අභ්‍යාසයක නිරත වීම ජාත්‍යන්තරයේ අවධානයට යොමු වී ඇත. බෙලරුස් රාජ්‍ය රුසියාවට හිතවාදී රටකි. යුක්‍රේනයේ දකුණු දිග දෙස සීමාවේ බොහෝ ප්‍රදේශයක් බෙලරුස් රාජ්‍යයට සීමා වී තිබේ.
පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. පොල්ගසට වැළඳෙන රෝග සහ කෘමි උදුරු දුරලමින් ඔබේ අතමිට සරු කරගෙන ජාතික ආර්ථිකය සවිමත් කිරීමට දැන් ඔබටත් අවස්ථාව. උවදුරු වළකා ගැනීම සහ පොල්වගාව පිළිබඳ තාක්ෂණික සහාය සඳහා විමසන්න 19:20 උවදුරු දුරු කරගන්න, ආදායම වැඩි කරගන්න. මේ ඔක්කොම පොල් අකුරෙන් ලියාගන්න. පොල් පර්යේෂණ ආයතනයේ පණිවිඩයක්. නිවාස අහිමි මධ්‍යම ආදායම්ලාභී පවුල් සඳහා නිවාස 5000 වැඩපිළිවෙල යටතේ මාළඹේ ඉදිකළ නිවාස 250කින් යුත් මහල් නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු මෙවන විට අවසන් වෙමින් පවතින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසයි. මෙය ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව මෙම මහල් නිවාස 5000 ඉදිකිරීම් වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව මහල් 20කින් සමන්විත මෙම මහල් නිවාස සංකීර්ණ ඉදිකිරීම් කටයුතු පසුගිය වසරේ ජනවාරි මාස 7 වෙනිදා ආරම්භ කළ අතර එහි ඉදිකිරීම් කටයුතු කඩිනමින් අවසන් කිරීමට නියමිතයි. මෙම මහල් නිවාස මිලදී ගැනීම සඳහා මාසකට 6.25ක අවම පොලි අනුපාතයකට යටත්ව මහජන බැංකුව, ලංකා බැංකුව සහ ජාතික ඉදිකිරීමේ බැංකුව මගින් ණය පහසුකම් ලබා දෙයි. නිවාස සංකීර්ණය සඳහා වෙන් කර ඇති මුළු භූමි ප්‍රමාණය වර්ග මීටර් 8293.9කි. එම ඉඩකඩෙන් වර්ග මීටර් 2812.5ක භූමි ප්‍රමාණයක් නිවාස සංකීර්ණයේ ගොඩනැගිලි ඉදිකිරීමට යොදාගෙන තිබේ. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. පොල්ගසට වැළඳෙන රෝග සහ කෘමි උදුරු දුරලමින් ඔබේ අතමිට සරු කරගෙන ජාතික ආර්ථිකය සවිමත් කිරීමට දැන් ඔබටත් අවස්ථාව. උවදුරු වළකා ගැනීම සහ පොල්වගාව පිළිබඳ තාක්ෂණික සහාය සඳහා විමසන්න 19:20 උවදුරු දුරු කරගන්න, ආදායම වැඩි කරගන්න. මේ ඔක්කොම පොල් අකුරෙන් ලියාගන්න. පොල් පර්යේෂණ ආයතනයේ පණිවිඩයක්. ක්‍රීඩා පුවත් ඔබ වෙත ගෙන එන්නේ සම්පත් බැංකුව හෙට දින එළිය කරයි. ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා පන්දුවාර 2020 තරඟාවලියේ පළමු තරඟය සිඩ්නිහිදී හෙට පැවැත්වෙයි. දෙරට අතර පන්දුවාර 2020 තරඟ 5ක් පැවැත්වීමට නියමිතයි. කණ්ඩායම් දෙක අතර තරඟ 5ක් පැවැත්වෙන ප්‍රථම අවස්ථාව මෙයයි. පන්දුවාර 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය මේ වසරේ පැවැත්වෙන්නේ ඕස්ට්‍රේලියාවේදීය. එබැවින් මෙම තරඟාවලිය ශ්‍රී ලංකාවට වඩාත් වැදගත්ය. හිටපු ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග උපාය මාර්ගිකව පන්දු යැවීමේ අංශය පිළිබඳව විශේෂ පුහුණුවක් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට ලබා දෙමින් කණ්ඩායම සමග එරට රැඳී සිටී. යොවුන් ක්‍රීඩකයෝ කිහිප දෙනෙක්ද කණ්ඩායමට ඇතුළත්ව සිටිති. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. තන්ත්‍රී ට්‍රේලර්ස් සහ වෘත්තීය පුහුණු අධිකාරිය අතර විශේෂ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබේ. ඒ අනුව වෘත්තීය පුහුණු අධිකාරියේ වෙල්ඩින් පාඨමාලාව හැදෑරූ තරුණ තරුණියන්ට එම සමාගමේ රැකියා අවස්ථා හිමි වෙනු ඇත. අධිකාරියෙන් ලබා දෙන පුහුණුවට අමතරව වැඩිදුර පුහුණුවක් සහතික කිරීම සඳහා පුහුණු හා නොපුහුණු සිසුන් රැකියා සඳහා බඳවා ගැනීමට එම සමාගම ක්‍රියා කර තිබේ. එමගින් වෘත්තීය පුහුණු අධිකාරියේ පාඨමාලා හදාරන සිසුන්ට වඩාත් ප්‍රායෝගික හා පරිපූර්ණ දැනුමක් සහ පළපුරුද්දක් ලබා ගැනීමේ අවස්ථාව උදා වෙයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. NSB ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් සුපිරි ජයග්‍රාහකයාට රන් පවුන් 50ක්, දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට ස්කූටර්, දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට iPhone, සිව්වැනි ජයග්‍රාහකින් 29 දෙනාට මවුන්ටන් බයික්. 2021 ඔක්තෝබර් 1 වෙනිදා සිට 2022 දෙසැම්බර් 31 දක්වා NSB U Trust හරහා අවමේ වරකට ඇමරිකානු ඩොලර් 100ක් හෝ ඊට සමාන ඕනෑම විදේශ මුදලක් 3 වතාවක් එවන්න. ආර්ථික පුවත් ආවරණය යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. කහ මෙට්‍රික් ටොන් 100ක් මිලදී ගෙන ඇතැයි කුළුබඩු මණ්ඩලය පවසයි. රත්නපුර, ගම්පහ, කෑගල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලදී එම තොග මිලදී ගෙන ඇත. මෙවර අමු කහ මෙට්‍රික් ටොන් 65000ක් නිෂ්පාදනය කර ඇතැයි ගණන් බලා තිබේ. ඉන් මෙට්‍රික් ටොන් 6000ක් බීජ ලෙස යොදා ගැනීමට නියමිතය.
අමු කහ කිලෝවක් රුපියල් 150 204 මිලකට අලෙවි වේ. ඉදිරියේදී කහකුඩු ග්‍රෑම් 100ක් රුපියල් 100ත් 204 මිලකට අලෙවි කිරීමට කටයුතු කර ඇතැයි එම මණ්ඩලය කියයි. මගේ මහත්තයා දාපු මේ රත්තරන් මුද්ද තමයි මගේ ජීවිතේ. LOLC එකට ඔයාලගේ රත්තරන් පණ වගේ. ඔයාලගේ රන් භාණ්ඩ අපි ළඟ තියනකල් ඔයාලට ජීවිත රක්ෂණයකුත් දෙන්නේ අපි විතරයි. වෙලාවට ගෙවා ගන්න බැරි වුණොත් ඔයාලගේ රත්තරන් කොහොම හරි ඔයාලටම දෙන එකයි අපේ ප්‍රතිපත්තිය. ගෙවා ගන්න අමාරුනොත් අපි කතා කරලා විසඳුමකුත් දෙනවා. මුද්දට මං හිතපු නැති ගාණක් හම්බුණා. ආපු ගමන් වැඩෙත් උනා. වටිනා තෑග්ගකුත් හම්බුණා. LOLC එක කරන ගනුදෙනුවක් රත්තරන් වටින ගනුදෙනුවක් කියන්නේ ඒකනේ. LOLC ෆයිනෑන්ස් රන්සවි රන්නය සේවාව. රත්තරන් කාලගුණ වාර්තාව මෙතෙක් පැවති වියලි කාලගුණය වෙනුවට අද සිට වැසි තත්වයේ වර්ධනයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශිරෝමණී ජයවර්ධන මහත්මිය පවසයි. උතුරු මැද නැගෙනහිර හා වයඹ පළාත්වල අද ඕනෑම අවස්ථාවක වැසි බලාපොරොත්තු විය හැකිය. බස්නාහිර සබරගමුව පළාත්වලත් ගල් හා මාතර දිස්ත්‍රික්කවලත් ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කෙරේ. ලබන සෙනසුරාදා දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි බලාපොරොත්තු විය හැකිය. ප්‍රවෘත්ති අවසන් කිරීමට යලි සිරස්තල. සෞඛ්‍ය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නතර කරන ලෙස අධිකරණයෙන් වාරණ නියෝග 2ක්. හඳුනාගත් ශ්‍රේෂ්ඨ කිහිපයක නීති සම්පාදනයට සහ යාවත්කාලීන කිරීමට පියවර. සංශෝධිත පනත් කෙටුම්පත් 5ක් පාර්ලිමේන්තුවේදී සම්මතයි. සංවර්ධන ව්‍යාපෘති 2ක බදු නිදහස් කිරීමට රජයේ මුදල්කාරක සභාවේ අනුමැතිය. ඡන්ද ක්‍රමය වෙනස් කිරීම පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කිරීමට අදාළ සාකච්ඡා ආරම්භේ. අපොසෝ උසස් පෙළට සුදුසුකම් නොලද සිසුන්ට වෘත්තීය පුහුණුව. ජපාන ශ්‍රී ලංකා සම්බන්ධතාවලට වසර 70ක් පිරීම නිමිත්තෙන් විශේෂ වැඩසටහන් මාලාවක්. මුල්යුගයේ මානව ජනාවාස යුරෝපයේ පැවති බවට සාක්ෂි සොයාගැනේ. ඔස්ට්‍රේලියා ශ්‍රී ලංකා 2020 පළමු තරගය සිඩ්නිහිදී හෙට. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකිය. මිළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට. ප්‍රවෘත්ති